තෙරුවන් සරණයි ආදරණීය දුවේ පුතේ. ශ්‍රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුව මගින් පවත්වනු ලබන ඔන්ලයින් දහම් පාසල 10 ශ්‍රේණියේ දුවා දරුවන් වෙනුවෙන් අපි අදත් ආවා ඔබේ නිවසටම අපේ මේ ඔන්ලයින් දහම් පාසල අරගෙන. මම කොළඹ දිස්ත්‍රික්කයෙන් තුෂාර සමන් කුමාර ගුරුතුමා අද දින ඔබ වෙනුවෙන් මෙම ඔන්ලයින් දහම් පාසල රැගෙන එන. මීට කලින් වීඩියෝවේදී අප බුද්ධ චරිතයේ මුල් 20 වස පිළිබඳව ඔබට කරුණු පැහැදිලි කරා. ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසේ අපි බලාපොරොත්තු වන්නේ අපගේ 10 ශ්‍රේණිය පෙළ පොතේ එන 3 වෙනි පාඩම බුද්ධ චරිතයේ අවසාන 25 වසර පිළිබඳව ඔබට කරුණු පහදා දෙන්න. මේ පාඩම ඔබට පැහැදිලි කරලා දෙන්න. හොඳයි. අපගේ පළමු අවධානය මුල් 20 වස තුල සිදු වූ සිදුවීම් පිළිබඳව මතක් කර ගනිමින්ම අපගේ 3 වන පාඩම බුද්ධ චරිතයේ අවසාන 25 වසරට අපි කලින් පාඩමේදී ඉගෙනගත් පරිදි ආදරණීය දුවේ පුතේ අපගේ ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා පළමු 20 වස වන විට උන්වහන්සේගේ ධර්මය දඹදිව් තලය පුරාවටම පැතිර ගියා. බුදුරජාණන් වහන්සේගේ නම ඇසූ පමණින් හුදී ජනයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙත ඇදී යා. ආදරණීය දුවේ පුතේ මේ වන විට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා වසර 20ක් ගත කළ අවසන්. මේ වසර 20 ගත වන මොහොත වන විට බුදුරජාණන් වහන්සේගේ කීර්ති නාමය දස දෙස පුරාවටම පැතිර යමින් පැවතුණා. උන්වහන්සේගේ ඒ නිර්මල වූ දහම කරා ඒ ආරංචිය ලැබුණු සෑම ජනයාම ගම්දනව් සිසාරා උන්වහන්සේ වෙත ඇදී ආවා. තිරුවන් සරණ ගියා. බෞද්ධ උපාසක උපාසිකාවෝ බවට පත් වුණා. ඒ බෞද්ධ උපාසක උපාසිකාවෝ බවට පත් වුණු පිරිස අතර ඉහළ පෙළේ රජවරුන් සිටුවරුන් ඒ වගේම සදහවත් බෞද්ධ උපාසක උපාසිකාවන් අපමණ සංඛ්‍යාවක් මේ බුද්ධ ධර්මයේ වෙත බුදුරජාණන් වහන්සේගේ දර්ශනය වෙත එමින් පැවතුණා. අපගේ ලෞතර බුදුරජාණන් වහන්සේ කවදත් මේ ජනතාවට දුවේ පුතේ ධර්මයේ පෙන්වලා දුන්න ශාස්ත්‍රූන් වහන්සේ නමක්. කවදාකවත් උන්වහන්සේගේ ධර්මයේ උන්වහන්සේගේ දහම තුල උන්වහන්සේගේ දර්ශනය තුල මේ ධර්මයට පැමිණෙන්න කියලා එසේ කාවත් බලහත්කාරයෙන් මේ ධර්මයේ වෙත අද්දවා ගත්තේ නැහැ. ඒක තමයි උන්වහන්සේගේ මානව හිතවාදී ගුණාංගය. මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණාංගය දැකලම උන්වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති වෙලා ඒ වගේම උන්වහන්සේගේ ධර්මයේ කෙරෙහි පැහැදීමක් ඇති වීමෙන්ම පමණයි මේ මිනිස්සු ජනතාව මේ ධර්මයේ වෙත ඇදී ආවේ. පළමු 20 වස අවසන් වෙලා අවසාන 25 වසර ආරම්භ වෙන කාලයේදීම ඔබ දන්නා කරුණක් තමයි දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කළා. ඒ කිඹුල්වත් පුරයට වැඩම කරපු ඒ සමයේදී තමයි දෙව්දත් තෙර බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලබා ගත්තේ. දැන් අපි නැවත මතක් කරගමු මේ දෙව්දත් තෙර කියන්නේ කවුද කියලා. දෙව්දත් තෙර කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ගිහි කල
සිද්ධාර්ථ කුමාරයාගේ ආදරණීය භාර්යාව වූ යශෝදරා දේවියගේ සහෝදරයා. ඉතින් ඔබ දන්නවා දෙව්දත් කුමරු ගිහි කාලයේදී පවා මේ සිද්ධාර්ථ යම් යම් ගැටුම් ගැටලුකාරී තත්ත්වයන් හටගෙන තිබුණා. කොහොම වුණත් මේ දෙව්දත් තෙර බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම වූ සමයේදී පැවිද්ද ලබා ගන්නවා. නමුත් දෙව්දත් තෙර සෝවාන් ආදී මාර්ගඵල ලබන්න තරම්ම මුහුකුරා ගියේ නැහැ. නමුත් උන්වහන්සේට හැකියාව ලැබුණා ලෞකික ධ්‍යාන ලබන්න. ඉතින් මේ ලෞකික ධ්‍යාන ලබා ගැනීමෙන් දෙව්දත් තෙර තරමක් තමන් වහන්සේගේ හිස අර අපි කියන්නේ පොඩ්ඩක් උදුම්මවා ගන්නවා කියලා. ඉතින් ඒකෙන් දෙව්දත් තෙර කල්පනා කරා දැන් මේ බුද්ධත්වයේ ලැබලා බුදුරජාණන් වහන්සේට මේ ජනතාවගෙන් අපමණ ලාභ ප්‍රශංසා බුහුමන් ලැබෙනවා. නමුත් රාජවංශයෙන්ම පැවිද්ද ලැබපු මට ඇයි බුදුරජාණන් වහන්සේට සේ ලාභ ප්‍රශංසා ලැබෙන්නේ නැත්තේ? මටත් එහෙම ලැබෙන්න ඕනේ කියන ඒ පවිතු සිතුවිල්ල දෙව්දත් තෙරගේ හිතට ඇතුල් වෙනවා දුව පුතේ. එතන තමයි ආරම්භය. එතනින් තමයි දෙව්දත් තෙර බුදුරජාණන් වහන්සේට දෙව්දත් තෙර පැවිදි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සමග වෛර බඳින්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ අල්ප මාත්‍රයකින්වත් දෙව්දත් තෙරගේ හිත රිදෙන කතාවක්වත් කියලාද මේ දෙව්දත් තෙර බුදුරජාණන් වහන්සේ සමග වෛර බඳින්නේ? නැහැ. උදෙක්ම දෙව්දත් තෙරගේ සිතට ඒ පවිතු සිතුවිලි නිසා දුවේ. ඉතින් දෙව්දත් තෙර කල්පනා කරනවා කොහොම හරි මම බුදුරජාණන් වහන්සේව ඝාතනය කරලා නැත්නම් බුදුරජාණන් වහන්සේව නැසලා බුද්ධ රාජ්‍ය ලබා ගන්නවා කියලා. බලන්න කොයිතරම් පවිතු සිතුවිල්ලක්ද මේ දෙව්දත් තෙරගේ හිතට ඇතුල් වුනේ. එහෙම කල්පනා කරපු දෙව්දත් තෙර විවිධ උපක්‍රම කල්පනා කරනවා. දැන් කොහොමද මම බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්නේ? එතනට මම කොහොමද මගේ වටපිටාව සකස් කරගන්නේ? එක පාටම බුදුරජාණන් වහන්සේව නැසන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි කියලා දෙව්දත් තෙර දන්නවා. ඒක නිසා දෙව්දත් තෙර විවිධ උපක්‍රම කල්පනා කරනවා. විවිධ උපායශීලී මාර්ග ගැන හිතනවා. ඕම හිතා ඉන්නකොට තමයි දෙව්දත් තෙරගේ හිතට එන්නේ අජාසත් කුමරු. කවුද පුතේ අජාසත් කුමරු කියන්නේ? අජාසත් කුමරු කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය බෞද්ධ ඒ උතුම් රජතුමෙක්. ඌ බිම්බිසාර රජතුමාගේ පුතා. ඉතින් බිම්බිසාර රජතුමා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දුවේ පුතේ බුදුරජාණන් වහන්සේව සමීපයෙන්ම ආශ්‍රය කරපු තෙරුවන් සරණ ගිය බෞද්ධ සැදැහැවත් උපාසක රජතුමෙක්. ඉතින් බුදුසසුනේ ප්‍රථම ආරාම පූජාව පවා සිදු කරේ මේ බිම්බිසාර රජතුමානේ වේළුවනාරාමයේ. ඉතින් එහෙම බුදුරජාණන් වහන්සේගේ සමීපම සිටි මේ බිම්බිසාර රජතුමා මේ බුද්ධ රාජ්‍ය ලබා ගැනීමේදී අනිවාර්යෙන් බාධාවක් වෙනවා කියලා මේ දෙව්දත් තෙර කල්පනා කරා. දෙව්දත් තෙර බැලුවා දැන් බිම්බිසාර රජතුමාව තමයි මුලින්ම මේ මාර්ගයෙන් ඉවත් කරන්න ඕනේ. මොකද උනේ? දෙව්දත් තෙර දැන් ලෞකික ධාන ලැබපු ස්වාමින් වහන්සේ නමක්නේ. එතකොට දෙව්දත් තෙරට පුළුවන් විවිධ වූ විවිධ චරිත නැත්තම් විවිධ වේශ ගනිමින් අන් අය වශී කරගන්න. ඉතින් එහෙම දේවල් කරලා අර කිසිවක් නොදත් අජාසත් කුමාරයාව Tamanට නැඹුරු කරගත්තා. අජාසත් කුමාරයා හොඳටම දෙව්දත් තෙරුට අසු වුණා. ඉතින් අජාසත් කුමාරයා දෙව්දත් තෙරගේ බස පිළි අරගෙන ඔන්න බුදුරජාණන් වහන්සේ ඝාතනය කිරීමේ පළමු පියවර වශයෙන් තමන්ගේ පිය රජතුමා මේ මාර්ගයෙන් ඉවත් කිරීමේ කටයුත්ත සඳහා අජාසත් කුමාරයා මුල පිරුවා.
ඒ සඳහා අවශ්‍ය උපදේශනය ලැබුණේ කාගෙන්ද දුවේ පුතේ දෙව්දත් තෙරගෙන්. ඉතින් එහෙම කල්පනා කරපු අජාසත් කුමාරයා අනේ අර අහිංසක තෙරුවන් සරණ ගිය උත්තමයා බිම්බිසාර රජතුමාව ඝාතනය කිරීමට එක පාටම ඝාතනය කරේ නෑ. මුලින්ම විවිධාකාරයෙන් මුලින්ම ගිහිල්ලා රජකම ඉල්ලුවා ඇත්තටම. මම මේක වැඩි කාලයක් ගන්නෙ නැහැ දුවේ පුතේ. මොකද මේක ඒ සම්පූර්ණ කතාව කියන්න කාලය නෙමෙයි නිසා රජකම ඉල්ලුවා බිම්බිසාර රජතුමා මුලින්ම තරම් කැමැත්තක් දැක්ුවේ නෑ. මොකද අජාසත් කුමාරයා එතකොට ගොඩාක් තරුණ වයසේ හිටියේ. නමුත් පස්සේ රජකම ලබා දුන්නා. රජකම ලබා දුන්නට පස්සෙත් අජාසත් කුමාරයා එතනින් නැවතුන්නේ නැහැ. එතකොට අජාසත් රජතුමා මේ බිම්බිසාර රජතුමා නැවත තමන්ගේ රාජ්‍ය පදවිය ලබා ගනී කියලා දෙව්දත් තෙරගේ වහසි බස්සට අසු වෙලා නැවත රාජ්‍ය ලබා ගනී කියලා හිතලා අජාසත් රජතුමා මොකද කරේ? බිම්බිසාර රජතුමාව සිරගත කළා. සිරගත කරලා උපරිම වද හිංසා දීලා තමන්ගේ මෑණියන්, ඒ කියන්නේ බිම්බිසාර රජතුමාගේ බිසවට පවා බිම්බිසාර රජතුමාව බැලීම ප්‍රතික්ෂේප කරලා, ඒ කියන්නේ බලන්න යන්න බෑ, ඒ මාර්ග ඔක්කොම අහුරලා බිම්බිසාර රජතුමාව සිරගත කරලා අවසානයේ වද හිංසා පමුණුවලා බිම්බිසාර රජතුමා ඒ වද හිංසා විඳදරා ගන්න බැරුවම අවසානයේ මිය ගියා. එතනින් දෙව්දත් තෙරගේ පළවෙනි ඒ පියවර හරි කියලා හිතුවා. බිම්බිසාර රජතුමා දැන් තමන්ගේ මාර්ගයෙන් ඉවත් වුණා. එතනින් නැවතුන්නේ නැහැ. ඊට පස්සේ දෙව්දත් තෙර මොකද කළේ? බුදුරජාණන් වහන්සේ ඝාතනය විවිධ උපක්‍රම යෙදුවා දුවේ පුතේ. ඒ අතර ඔබ දන්නවා වර එක දෙව්දත් තෙර දුනුවායන් යොදාගෙන බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න කටයුතු කරා. දුනුවායන් බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට එවලා බුදුරජාණන් වහන්සේ නැසීමට කටයුතු කරන්න යෙදුණා. නමුත් අනේ යාපු දුනුවායෝ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයේ ඉදිරිපිට දනින් නැමි අවසානයේ බුදුන් සරණ ගියා. දෙව්දත් තෙරගේ පළවෙනි වෑයම එතනින් අසාර්ථකයි. ඊට පස්සේ එතනින් නොනැවතුණු දෙව්දත් තෙර බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතය පාමුල සක්මන් කරමින් ඉදිද්දී ගිජ්ජකූට පර්වතයේ මුදුනේ සිට ගල් පෙරලා බුදුන්ගේ හිස මතට ගලක් පෙරලා බුදුරජාණන් වහන්සේ නැසීමට උත්සාහයක යෙදුණා. එසේ ගලක් පෙරලන විට ඕගොල්ලෝ පොඩි කාලෙත් මේ කතාව අහලා තියෙනවා. පල්ලැහැන් මතුවුණු ගලක් ගල් කුලක් ඇවිල්ලා ඒ මහා ගල නවත්තුවා. නමුත් ඒ ගලෙන් ගැලවී ආ පුංචි ගල් පතුරක් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ වැඩි ලේ ගලන්න පටන් ගත්තා. මොකද්ද දුවේ ඒ දෙව්දත් තෙර සිද්ධ කරගත්තේ? ආනන්තරීය පාප කර්මයක්. දෙවැනි උපක්‍රමයේ විදිහට බුදුරජාණන් වහන්සේව නැසීමට ලැබුණෙත් නැහැ. ඒ අතරතුර ආනන්තරීය පාප කර්මයක් සිදු කරගත්තා. ඔයගොල්ලෝ දන්නවා දුවේ පුතේ පංච ආනන්තරීය පාප කර්ම නේද? මව මැරීම, පියා මැරීම, රහතුන් ඝාතනය, සංඝ ભેදය, වෛරී සහගත සිතින් යුක්තව බුදුරජාණන් වහන්සේගේ ලේ ධාතුව සෙලවීම. ඕක තමයි ආනන්තරීය පාප කර්ම. ඉතින් දෙවෙනි උපක්‍රමයත් ඔය විදිහට ව්‍යර්ථ වුණා. ඊට පස්සේ තුන්වෙනි උපක්‍රමයේ විදිහට මොකක්ද දෙව්දත් තෙර කළේ? ඒ කාලේ හිටියා නාලාගිරි කියලා හස්ති රාජයෙක්. මේ හොඳ සද්දන්ත හස්ති රාජයෙක්. ඉතින් ඒ හස්ති රාජයාට විවිධ පුද්ගලයන් යොදවලා ඒ හස්ති රාජයාට රාපවලා හස්ති රාජයාව හොඳටම කුලප්පු කරවලා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වඩින මග ඉදිරියට එව්වා. දැන් අර හස්ති රාජයා හොඳටම කුලප්පු වෙලා දුවේ පුතේ. ඇයි රාත් බීලානේ ඉන්නේ? ඔයගොල්ලෝ දන්නවා මත් වුණාට පස්සේ මේ මත් වුණ පුද්ගලයන් මොනවද කරන්නේ කියලා සිහියක් කටක් නැහැනේ. ඉතින් මේ විදිහට හොඳටම මත් වෙච්ච සැඩපරුෂ වෙච්ච නාලාගිරි හස්ති රාජයා බුදුරජාණන් වහන්සේ ඉදිරියට එනවා. බුදුරජාණන් වහන්සේ නාලාගිරි හස්ති රාජයා කෙරෙහි මහා කරුණා ගුණය කළා. අර සැඩ පරුෂ වෙලා කුලප්පු වෙලා ආපු හස්ති රාජයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දනින් වැටුණා.
ඒ විදිහට බුදුරජාණන් වහන්සේට නාලාගිරි හස්තියා දමනය කරන්න හැකියාවක් ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාරථී ගුණය. ඉතින් ඒ විදිහට දෙව්දත් තෙරගේ තුන්වෙනි උපායත් ඔය විදිහට අසාර්ථක වුණා. දැන් දෙව්දත් තෙරට කර කියා ගන්න දෙයක් නැහැ දුවේ පුතේ. යොදන හැම උපක්‍රමයක්ම අසාර්ථකයි. කාලයාගේ ඇවෑමෙන් අජාසත් රජතුමා තේරුම් ගත්තා මේ දෙව්දත් තෙර මේ කරන්නේ කවදාක්වත් කරන්න බැරි දෙයක්. ඒ විදිහට අජාසත් රජතුමා දෙව්දත් තෙර කෙරෙහි කලකිරීමෙන් දෙව්දත් තෙරගෙන් කරුණු තේරුම් අරගෙන අජාසත් රජතුමා දෙව්දත් තෙරට කරන සියලුම සැලකිලි නැවතුවා. දැන් දෙව්දත් තෙරට අජාසත් රජතුමාගේ අනුග්‍රහයක් නැති වෙලා ගියා. මහා ජනතාවගේ අනුග්‍රහයට අමතරව අජාසත් රජතුමාගේ අනුග්‍රහයක් නැති වෙලා ගියා. ඉතින් දරුවනේ අවසානයේ දෙව්දත් තෙර තීරණය කළා නැවත බුදුරජාණන් වහන්සේ වෙත එන්න. නැවත බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ පිහිට පැතුවා. නමුත් අර අපි දන්නවනේ දුවේ පුතේ රබර් බෝලයක් දිය යට තියන් ඉන්න බැහැනේ අපිට. නේද? කොයි වෙලාවෙ හරි උඩ මතුවෙනවා. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වෙත නැවත මේ දෙව්දත් තෙර පැමිණියත් ටික කාලයක් යද්දි දෙව්දත් තෙරට ආයිත් අර පරණ ගති ඉස්මතු වෙන්න පටන් ගත්තා. ඒක නිසා දෙව්දත් තෙර කල්පනා කරා මම තව උපක්‍රමයක් මොකක් හරි යොදන්න ඕන මේකට. මටම අවනත වෙච්ච පිරිසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක මම වෙනම වනගත වෙන්න ඕනේ කියලා හිතලා දෙව්දත් තෙර තමන්ගේ බසට භික්ෂුන් වහන්සේලා අලුතෙන් මහාන වෙච්ච භික්ෂුන් වහන්සේලා 500 නමක් තමන්ගේ බසට රවටාගෙන වෙනම ගිහිල්ලා කාලය ගත කරා වනගත වෙලා. ඒ වෙලාවේ තෙර විවිධ ඉල්ලීම් පවා බුදුරජාණන් වහන්සේගෙන් සිදු කළා. නමුත් බුදුරජාණන් වහන්සේ ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කරා. ඉතින් දැන් මේ දේ දැකපු බුදුරජාණන් වහන්සේ දැක්ක දැන් මේ අලුත මහාන වෙච්ච භික්ෂුන් වහන්සේලා දෙව්දත් තෙරගේ ඒ බසට රැවටි ධර්ම මාර්ගයෙන් ඈතට යනවා. ඉතින් ඕක දැකපු අපේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ අගසව් දෙනම අපේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ඔවුන් වෙත යවලා දෙව්දත් තෙරගෙන් මේ භික්ෂුන් වහන්සේලාව මුදාගත්තා. ඉතින් ඔය ආකාරයෙන් දෙව්දත් තෙර තවත් ආනන්තරීය පාප කර්මයක් එතනදි සිද්ධ කරගත්ත දුවේ පුතේ සංඝ වේදේ. මං අර ඕගොල්ලන්ට කලින් මතක් කරපු පංච ආනන්තරීය පාප කර්මේ තවත් පාප කර්මයක් විදිහට සංඝ වේදේ අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඇත්තරම මම දැන් ඔබ 10 ශ්‍රේණියේ දුවා පුතාලා නිසා මම මේකට තව පොඩි දෙයක් එකතු කරන්න. එතනදී මේ සංඝ වේදය උපසම්පදා නොවූ භික්ෂුන් වහන්සේ කෙනෙක්ට කරන්න බැරි දෙයක්. උපසම්පදා වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් භික්ෂුන් වහන්සේලා අඩුම 4 නමක් හෝ ඊට වැඩි නමක් හෝ තමන්ගේ බසට කරවාගෙන ඒ කියන්නේ අපි යන ධර්ම මාර්ගයේ බුද්ධ ධර්මය බුද්ධ දර්ශනය එතනින් වෙනම තමන්ගටම ආවේනික වූ තමන්ටම අන්‍ය වූ තමන් විසින් හදාගත්ත ධර්මයකට අර විදියට භික්ෂුන් වහන්සේලා නම්මාගෙන වෙනම ගත කිරීමත් සංඝ බෙහෙදය. ඉතින් මේ දෙව්දත් තෙර කරගත්තේ අන්න ඒ වගේ ලොකු පාප කර්මයක්. හොඳයි. ඔය විදිහට දෙව්දත් තෙරගේ ඒ වෛරී සහගත ක්‍රියාකලාපයන් ඔස්සේ කවදාක්වත් බුදුරජාණන් වහන්සේ කම්පාවටපත් වුණේ නැහැ. හැමදාම කළේ දෙව්දත් තෙරට මෛත්‍රී කරපු. ඉතින් මේ වෙනකොට මේ ප්‍රදේශය පුරාම මේ මුළු දඹදිව් තලය පුරාම බුදුරජාණන් වහන්සේගේ කිතිගොස නංවමින් තිබ්බේ. ඉතින් ඕක ඉවස ගන්න බැරි තව අන්‍ය ආගමිකයෝ හිටියා. ඔබ දන්නවනේ දුවේ පුතේ හැමදාමත් අපේ බුද්ධ දර්ශනයට අපේ මේ
නිර්මල වූ බුදුදහමට අඩත්තේට්ටම් කරන්න හැමදාම පිරිසක් ඉන්නවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා, වර්තමාන කාලෙත් ඉන්නවා, අනාගතයටත් හිටි. ඉතින් කවුරු කොහොම මේ බුදුදහම විනාශ කරන්න උත්සාහ ගත්තත් බුද්ධ දර්ශනය සදාකල් පවතිනවා. මොකද තුන්කල් බලා දේශනා කරපු දහමක්නේ බුදුදහම කියන්නේ. ඒක අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් උචිත විදියට ඔබින විදියට තමයි බුද්ධ දේශනාව පවතින්නේ. ඉතින් ඒ කාලේ හිටිය තීර්ථකව කියලා කොටසක්. වෙනම දහමක් අදහගෙන හිටිය කොට්ටාශයක් තීර්ථකයෝ. මොකද බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබන්න කලින් මේ තීර්ථකයෝ තමන්ගේ දහම හොඳට ප්‍රචලිත කරගෙන තමන්ට ආවෙනික වෙච්ච ශ්‍රාවකයෝ පිරිසක් එකතු කරගෙන ඔවුන්ගේ ඒ දහම අනුව යමින් ගත කළ පිරිසක්. නමුත් ගොඩාක්ම අපි දන්නවා මිත්‍යා මත මිත්‍යා දෘෂ්ටික භාවයක් තමයි මේ දහම තුල තිබ්බේ. හැබැයි කවදාකවත් බුදුරජාණන් වහන්සේ මේ දහම අදහන්න එපා අර දහම අදහන්න එපා කියලා කවදාකවත් අපිට කිව්වේ නැහැ. එදත් එහෙමයි උන්වහන්සේ. අදටත් උන්වහන්සේගේ ධර්මය යන අපිත් කල්පනා කරන්න ඕනේ ඒකයි. ඉතින් එහෙම හිතපු තීර්ථකයෝ කියලා කොටසක් අන්‍යාගමිකයෝ හිටියා. ඒ තීර්ථකයෝ බැලුවා දැන් Tamanට කිසිම ලාභ ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ලැබෙන ලාභ ප්‍රයෝජනත් ගොඩක් අඩුවෙන් ලැබෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයන් වහන්සේලා මේ ජනතාව බුරුතු පිටින් ඇදී යනවා. ඒ වගේම මහත් වූ බුහුමන් ලාභ කීර්ති ප්‍රශංසා ආදිය උන්වහන්සේ ඇතුළු ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙනවා. ඉතින් ඔයක දැකපු තීර්ථකයන්ට ඉවස ගන්න බැරුව බුදුරජාණන් වහන්සේට අපහාස කරන්න විවිධ උපක්‍රම යොදන්න කල්පනා කළා. ඒ කල්පනා කරපු උපක්‍රම වලින් එක් උපක්‍රමයක් තමයි මේ සුන්දරී පරිබ්‍රාජිකාවගේ ඝාතනය කරපු ඒ කතාපුවත. මම කෙටියෙන් සුන්දරී පරිබ්‍රාජිකාව ඝාතන කතාපුවත ඔයගලන්ට කියන්නම් දුවේ පුතේ. සුන්දරී පරිබ්‍රාජිකාව කියන්නේ සුදු වතින් සැරසුණු ඉතාමත් රූ සපුවකින් යුක්ත වෙච්ච මානවිකාවක්. ඉතින් සුන්දරී පරිබ්‍රාජිකාව තීර්ථකයන් විසින් තමන්ගේ බසට නම්මවා ගත්තා. බසට නම්මවාගෙන තීර්ථකයන් මොකද කරේ? සුන්දරී පරිබ්‍රාජිකාව යොදවාගත්ත බුදුරජාණන් වහන්සේට අපහාස කරන්න. සුන්දරී පරිබ්‍රාජිකාවට උපදෙස් දුන්නා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ඒ ගඳ කිලිය, ඒ වගේම ධම්සභා මණ්ඩපය ඔය ප්‍රදේශවල සැරිසරන්න කියලා. කවුරුත් ජනතාව මිනිසුන් නැති අතරතුර ඒකත් කරන්න කිව්වේ එහෙමයි. එතකොට දැන් සුන්දරී පරිබ්‍රාජිකාව මොකද කරන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කිරීමෙන් අනතුරුව මිනිස්සු විහාරයෙන් පිටමං වෙනකොට සුන්දරී පරිබ්‍රාජිකාව විහාරයට ඇතුල් වෙනවා. දැන් ওই විදිහට කාලයක් කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගඳ කිලිය අසල මල් නෙලන්න පටන් ගත්තා. ඔය වගේ විවිධාකාර වූ කරුණු කාරණාවල යෙදුණ මේ සුන්දරී පරිබ්‍රාජිකාව. මිනිස්සුන්ට සැකයි. මිනිස්සු අහනවා සුන්දරී පරිබ්‍රාජිකාවෙන් කොහොමද මේ ඔබ යන්නේ? මේ බුදුරජාණන් වහන්සේ වෙසෙන විහාරය පැත්තට ඇයි ඔබ යන්නේ? සුන්දරී පරිබ්‍රාජිකාව ඒවට උත්තර බඳින්න ගියෙත් නැහැ. මම මේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා. ඔය වගේ උත්තර දෙන්න පටන් ගත්තා. ඉතින් කාලයක් මෙහෙම මාස කීපයක් සුන්දරී පරිබ්‍රාජිකාව යන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ඉන්න විහාරයේ දෙසට කොහොම හරි දැන් තීර්ථකයෝ කල්පනා කරා හොඳම කාලයට ආවට පස්සේ ඒ කියන්නේ දැන් ප්‍රදේශයේ පුරාවටම පැතිරෙනවානේ මේ පණිවිඩය. මෙහෙම සුන්දරී පරිබ්‍රාජිකාව මෙහෙම බුදුරජාණන් වහන්සේ ඉන්න ගන්ධකෙළිය පැත්තට යනවා. මෙහෙම ඒ අසල හැසිරෙනවා කියලා මිනිස්සුන්ගේ ඔළුවලට යනවනේ වැරදි පණිවිඩයක්. ඒ පණිවිඩය හොඳටම උත්සන්න වෙන්න පටන් ගත්ත කාලය වෙනකොට තීර්ථකයෝ කල්පනා කරා මේකට දැන් තමයි හොඳම අවස්ථාව බුදුරජාණන් වහන්සේට අපහාස කරන්න. මොකද කරේ? අර සුන්දරී පරිබ්‍රාජිකාව ඝාතනය කළා. ඝාතනය කරලා ගිහිල්ලා
දෙව්රම් වෙහෙර ඉදිරිපිට පොකුණේ මේ සුන්දරී පරිබ්‍රාජිකාවගේ මල සිරුර වලලලා තීර්ථකයෝ විසින්ම පණිවිඩයක් යවුව සුන්දරී පරිබ්‍රාජිකාව අතුරුදහන්. දැන් රටවැසියෝ කලබල වෙන්න පටන් ගත්තා. මේක රජතුමාට පවා ආරංචි වුණා. ඉතින් මොකද කළේ? දැන් තීර්ථකයෝ මුළු ප්‍රදේශයේ පුරාටම ඒ පළාත පුරාවටම දැන් මේක පැතිරෙව්වා. පැතිරෙලා හොයන්න පටන් ගත්තා. දැන් සුන්දරී පරිබ්‍රාජිකාවට මොකද වුනේ කියලා. දැන් රජතුමත් තමන්ගේ රාජපුරුෂයන්ව එදෙව්වා. අවසානයේ කොහොම හරි දැන් බුදුරජාණන් වහන්සේගේ පැත්තට තමයි දැන් මේ ඝාතනය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ පැත්තට තමයි දැන් වරද්ද තීර්ථකයෝ දැන් ක්‍රමානුකූලව යොමු කරන්නේ. මිනිස්සුත් කල්පනා කරා මහජන අප්‍රසාදය ඇති වෙන්න පටන් ගත්තා. මහජනතාව හිතන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී උන්වහන්සේ මහා අනුකම්පාවෙන් ලොව දෙස බලා අනුදන වදාරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මේ සුන්දරී පරිබ්‍රාජිකාවේ ඝාතනය මම සිදු කළා කියලා මේ මහජනතාව හිතීමෙන් ඇති කරගන්නා වූ පාපතර සිතුවිල්ල ඒ අකුසල කර්මය මහජනතාවගෙන් මේ ජනතාවගෙන් දුරු වේවා කියලා උන්වහන්සේ ප්‍රාර්ථනා කළා ද්වේපුත්‍රය. කාලයාගේ ඇවෑමෙන් සුන්දරී පරිබ්‍රාජිකාවගේ ඝාතකව තීර්ථකය කියලා ඔප්පු වුණා. මේ මිනිසුන් තීර්ථකයන්ට කරපු සැලකෙලිත් නැවැත්තුවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහජන ප්‍රසාදය තව තවත් වැඩි වුණා. හොඳයි. ඒ වගේ තවත් මේ තීර්ථකයේදු උපක්‍රමයක් තමයි චින්චි මානවිකාව. චින්චි මානවිකාව කියන්නේ මේ තීර්ථකයන්ගේ උගුලට අසුණු තවත් මානවිකාවක්. චින්චි මානවිකාව කියන්නේ තිතා රූමත් තරුණියක් කාන්තාවක්. චින්චි මානවිකාව ඒ වෙනකොට මේ පරිබ්‍රාජක ආශ්‍රමයේ හිටිය ප්‍රධාන පරිබ්‍රාජකතුමන්ගේ ගෝලයේ චින්චි මානවිකාව. ඉතින් චින්චි මානවිකාවේ පරිබ්‍රාජක ආශ්‍රමයේ ඉන්න ප්‍රධාන ගුරුතුමාගේ බසට පිටින් යන්න නැති කෙනෙක්. ඒක නිසා මේ තීර්ථකයන්ට බොහොම පහසුවෙන් මේ කටයුත්ත සඳහා බුදුරජාණන් වහන්සේට අපහාස කිරීමේ ඒ කාර්ය සඳහා කාර්යය සඳහා බොහොම පහසුවෙන් ඔවුන්ට නම්මා ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් චින්චි මානවිකාවත් මොකද කළේ? බුදුරජාණන් වහන්සේ ඉන්න වෙහෙරට හැමදාම යන්න පටන් ගත්තා. මිනිස්සු අහනවා අර විදිහටම චින්චි මානවිකාවෙන් කොහෙද යන්නේ? චින්චි මානවිකාව කියනවා මම මේ බුදුරජාණන් වහන්සේගේ ගඳකිලිය පැත්තට යනවා. ඉතින් දැන් මිනිස්සුන්ට ප්‍රශ්නයක් මොකද මේ කියලා. කොහොම හරි කාලයක් යද්දී චින්චි මානවිකාව දැන් බුදුරජාණන් වහන්සේට අපහාස කරන්නනේ දැන් මේ කටයුත්තට මුල පිරුවේ. මාස කිහිපයක් යද්දී තමන්ගේ උදරය ප්‍රදේශය රෙදිපට වලින් ඔතලා අර පොඩි දරු ගැබක් පෙන්වන ආකාරයෙන් රෙදිපටි වලින් ඔතලා සලු වලින් වසාගෙන ඔන්න පොඩි දරු ගැබක් පෙන්වන්න පටන් ගන්නවා. ඒ අතරතුර මේ තීර්ථකයෝ පණිවිඩය යවනවා මේ බුදුරජාණන් වහන්සේගේ ගඳකිලියට හැමදාම ගිහිල්ලා තමයි මේ චින්චි මානවිකාවට මේ දරු ගැබක් ආවේ කියලා ඒ පාපතර ඒ වචන ඒ පාපතර සිතුවිලි අනිත් මිනිස්සුන්ගේ හිතටත් කාවද්දනවා. කොහොම හරි කාලයකදී චින්චි මානවිකාව තමන්ගේ දරු ගැබ තවත් ටිකක් කුළුප්පල පෙන්වන්න ඕන නිසා දරමිටියක් බැඳගෙන ඒට උඩින් රෙදිපටිත් බැඳගෙන සලු වලින් වසලා දැන් හොඳට වැඩුණු දරු ගැබක් විදිහට හදාගෙන ධම්සභා මණ්ඩපයට යනවා. ධම්සභා මණ්ඩපයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට මේ චින්චි මානවිකාව ගිහිල්ලා අනිත් පිරිස ඉදිරියේ කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ දරු ප්‍රසූතිය මම දරු ප්‍රසූතියට ලං වෙලා තියෙන්නේ
මේ සඳහා ඔබ වහන්සේ තමයි අර වග කියන්නේ ඕනේ වගේ වැරද්ද බුදුරජාණන් වහන්සේගේ කරමත පටවන්න උත්සාහ දරනවා. දැන් මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න මහා දේව මණ්ඩලයක් ඉන්නවනේ දරුවනේ. ඉතින් මේක සක්දෙවිඳු දකින්න. මම මේ අමතර කාරණාවක් ඔබට මේ කියන්නේ. සක්දෙවිඳු දැකලා සක්දෙවිඳු පිරිසක් පල්ලහැට එවනවා. ඔවුන්ට පුළුවන්නේ දිව්‍ය මණ්ඩලයේ ඉන්න දේවතාවන් වහන්සේලාට විවිධ වූ රූපයන් මවා ගන්න පුළුවන්. ඉතින් අර 4 දෙනෙක් පොඩි මූසිකයන් කියන්නේ අර අපි මීයන් කියන්නේ දුවේ පුතේ. චූටි මී පැටව විදිහට වෙනම වේශයක් මවාගෙන අර රෙදි පටි වල ඉන්නේ දැන් මේ ධර්මිටි බැඳලා තිබ්බේ. ඕන් ගිහිල්ලා ඒ බැඳලා තිබ්බ ඒ රැහැන් කඩනවා. මොකද උනේ? හරිම ආශ්චර්යමත් සිදුවීමක් දුවේ පුතේ. අනේ අර ධර්මිටිය බැඳගෙන හිටිය චින්චි මානවිකාවගේ ධර්මිටිය එකවරම කඩා හැදිලා චින්චි මානවිකාවගේ කකුල් දෙකක් කැඩෙනවා ඒක. හොඳටම තුවාල වෙලා කකුල් දෙක පවා අර නියපොතු පවා කැඩුනා කියලා කියනවා. මොකද ධර්මිටිය කකුල උඩට වැටෙන්නේ. ඒ අවස්ථාවේ ධම්සභා මණ්ඩපයේ හිටපු සෑම දෙනාම මේ චින්චි මානවිකාවගේ වංචනික ක්‍රියාව දැනගෙන චින්චි මානවිකාවට හොඳටම තලා පෙලා ගහලා එතනින් ඉවත් කරන්න කටයුතු කරනවා. කොහොම හරි දෙවුරම් විහෙරෙන් එළියට යන්න හම්බෙන්නේ නැහැ දුවේ පුතේ. චින්චි මානවිකාව පොළව පලාගෙන අවීචි මහා නරකාදියට යනවා. ඉතින් ඔය කාරණයක් තීර්ථකයන් විසින් යොදපු ඒ උත්සාහයත් අසාර්ථකයි. බුදුරජාණන් වහන්සේගේ මහා සාදි ගුණය හේතු කොටගෙන උන්වහන්සේ කෙරෙහි මහජන ප්‍රසාදය තව තවත් වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ දුවේ පුතේ අන්තිම තප්පරය දක්වාම පරාර්ථ සේවය වෙනුවෙන් කැප කරපු ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ දවසේ වැඩිම වේලාවක් ගත කළේ පරාර්ථ සේවය උදෙසා. තමන් වහන්සේ වෙනුවෙන් නෙමෙයි පරාර්ථ සේවය උදෙසා තමයි උන්වහන්සේ වැඩිම කාලයක් කැප කළේ. ඉතින් අවසාන කාලයේදී බුදුරජාණන් වහන්සේ පරාර්ථ සේවය වෙනුවෙන් කැප වුණා. එහිදී බුදුරජාණන් වහන්සේ කවදාක්වත් තරාතිරමක් බැලුවේ නැහැ. කුලයක් මලයක් බැලුවේ නැහැ. වර්ණ ભેද සැලකුවේ නැහැ. පාට බැලුවේ නැහැ. මෙයා උගත්ද නූගත්ද කියලා බැලුවේ නැහැ. රජ කුලයේද සිටු කුලයේද නැත්නම් පැල්පතකද කියලා බැලුවේ නැහැ. උන්වහන්සේගේ සරණ මේ හැමෝටම එකසේ එක හා සමානව ලැබුණා. ඒ විදිහට තවත් සරණ ලැබපු පුද්ගලයෙක් තමයි මේ ශෝකයට පත්වෙච්ච ගොවියා. මේ ගොවියා ඇවිල්ලා දුවේ පුතේ බොහෝ බලාපොරොත්තු සහගතව හිටිය ගොවි මහත්මයෙක්. ඒ කියන්නේ බොහොම දුක් මහන්සියෙන් තමන් හරි හම්බ කරගත්ත ධන ධාන්‍ය කුඹුරක් අස්වද්දන්න ආයෝජනය කරලා ඒ ආයෝජනය තුලින් ලාභ ලබා ගැනීමේ ඒ කාලේ හැටියට ලාභ කියන්නේ අස්වැන්න තමයි. අස්වැන්නක් ලබාගෙන ඒන් තමන්ගේ ජීවිතය ගැට ගහ ගන්න උත්සාහ කරපු අහිංසක ගොවි මහත්මයෙක්. ඉතින් මේ ගොවි මහත්මයා තමන්ගේ කුඹුරේ කටයුතු සිදු කරන අතරතුර බුදුරජාණන් වහන්සේ මේ ගොවි මහත්මයාත් සමග පිළිසඳරේ දෙන්න පුරුද්දක් කරගෙන හිටියා. මේ බොහොම අහිංසක ගොවි මහත්මයෙක්. හැබැයි ඔළුවේ දහසක් බලාපොරොත්තු ඇතුව තමයි මේ ගොවිතැන පටන් ගන්නේ. ඉතින් කුඹුර පටන් ගනිද්දී කුඹුර සීසාද්දී ඔයගොල්ලෝ දන්නවා වල් පැල ගලවද්දී වල් නෙලද්දී කුඹුර වැපිරීම කරද්දී ඔය කියන සෑම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේ මේ ගොවි මහත්මයාව බැහැදකල යන්න පුරුද්දක් ඇති කරගත්තා. ඒකෙන් උන්වහන්සේ බලාපොරොත්තු වුණේ මේ ගොවි මහත්මයාව දිරිමත් කරන්න, ගොවි මහත්මයාට සරණක් වෙන්න, මතු දවසක පිහිට වෙන අදහසින් තමයි බුදුරජාණන් වහන්සේ මේ කටයුතු සිදු කළේ. ඉතින්
ඒ විදිහට සාර්ථකව ගොවිතැන කරලා දැන් අස්වනු නෙලන්න ඔන්න මෙන්න. අස්වනු නෙලන්න දැන් හොඳට ගොවි මේ කුඹුර හොඳට දැන් සාරවත් විදිහට වැවිලා. ගොයම් පැල හොඳට මෝරලා ඇවිල්ලා. දැන් මේ නිල්වන් කෙත අස්වැන්නු නෙලන්න බොහොම ආසන්නයි. ඉතින් අස්වැන්න නෙලන්න ඔන්න මෙන්න තියෙද්දි මොකද උනේ? මහා වර්ෂාවක් පතිත වෙලා මේ ගොවි මහත්මයාගේ මේ අසරණ ගොවියාගේ සියලුම ඒ කුඹුර සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. මහා වැස්සකින් එක දිනක මහා වැස්සකින් හොඳට පැහිලා තිබ්බ මේ කුඹුර සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ගොවි මහත්මයාට කොහොම කනගාටුවක් දුකක් දැනෙන්නේ නැද්ද? නිකමට හිතලා බලන්න මගේ දුවේ පුතේ. ඕගොල්ලෝ මේ විදිහටම බලාපොරොත්තු පොඩි බැඳගෙන ඉඳලා ඒ බලාපොරොත්තු නැති වුණාම ඔබට එන දුක උදාහරණයක් හැටියට ගත්තොත් ඕගොල්ලෝ විභාගයක් කියෙද්දි කොච්චරනම් මහන්සි වෙනවද නේ? පාඩම් කරනවා, සමහරක් වෙලා නිදි වර්ජිතව පාඩම් කරනවා. නේද? එහෙම නිදි වර්ජිතව පාඩම් කරනවා, කුසට ආහාරයක් නොගෙන පාඩම් කරන අයත් ඉන්නවා. ඒ විදිහට බොහොම සූදානමක් ඇතුව විභාගයට මුහුණ දීලා අවසානයේ විභාගයේ ප්‍රතිඵල පැමිණෙනකොට විභාගය අසමත් වුණොත් එහෙම නැත්නම් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය නොලැබී ගියොත් කොච්චර කනගාටුවක් ශෝකයක් ඕගොල්ලන්ගේ හිතට දැනේද? ඉතින් අන්න ඒ වගේ ශෝකයක් තමයි මේ අසරණ වෙච්ච ගුයි මහත්මයාට උදා වුනේ. ඉතින් දුවේ පුතේ මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ ගොවි මහත්මයාගේ මේ ඇතිවෙච්ච කනගාටුව දුක නිවාලන්න මොකද කළේ? නිවසටම වැඩම කරලා මේ ගොවි මහත්මයාට ධර්මයේ දේශනා කරලා මේ හැම දෙයකටම හේතුව අධික බලාපොරොත්තුවයි කියන කාරණාව පෙන්නලා දීලා ධර්මයේ දේශනා කරලා අවසානයේ ධම්මසා සෝවාන් භාවයට පත් වුණා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබුණු තවත් මේ පුද්ගලයෙක් තමයි මේ දරුවන් විසින් පිටමන් කළ අසරණ බමුණා. කවුද පුතේ මේ? දැන් දෙමාපියන්ට ඉන්න උතුම්ම සම්පත තමයි දරු සම්පත. ඉතින් දැන් ඔයාගේ අම්මා තාත්තා තමන්ගේ ජීවිතය හැමදාම කැපකලේ දරුවන් වෙනුවෙන්, ඔබ වෙනුවෙන්. අදටත් එහෙමනේ දුවේ පුතේ නේද? දැන් බලන්න, දැන් අපි මේ ඔන්ලයින් දහම් පාසලක් ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. දැන් මේ ඔන්ලයින් දහම් පාසල ක්‍රියාත්මක වෙන අවස්ථාවේ ඕගොල්ලන්ට මේ විදිහට මේවට සම්බන්ධ වෙන්න පවා ඒ සම්පත් දායකත්වයේ දක්වන්නේ කවුද? ඔබගේ මුදලින්ද? නෑ. ඔයාගේ මේ කාලය මෙච්චර වසංගත තත්ත්වයක් පවතින කාලයක වුණත් ඔයාට එක වේලක් හරි බඩගින්නේ ඉන්න දෙනවද වගේ අම්මා තාත්තා? නෑ දුවේ පුතේ. ඉතින් අන්න ඒ විදිහට හිටියේ බමුණෙක් තමයි මේ බමුණා. තමන්ගේ දරුවන්ට උපරිමයෙන්ම සලකලා අන්තිමට වයසට ගියාම මොකද වුනේ? මේ බමුණාව පිටමන් කළා මේ දරුවන් විසින්. අදටත් අපි දකිනවා නේද මේ වගේ සිද්ධි. වයසක අම්මලා තාත්තලව නේද වැඩිහිටි නිවාස වලට යොමු කිරීම, ඒ වගේම සුනකයන් ලගින කූඩුවල පවා තමන්ගේ තාත්තව හින්දවීම, ඔය වගේ බොහෝම ඉතාම කනගාටුදායක පුවත් අදටත් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් මේ විදිහට අසරණ වෙච්ච බමුණා වීදි ඔස්සේ ඇවිදන් යමින් හිටියා බොහෝම අසරණව. පුතුන්ගේ සැලකිලි නොලබමින් බොහෝම අසරණතාවයට පත්ව හිටිය මේ බමුණාව දැක්ක අපේ බුදු පියාණන් වහන්සේ බුදු ඇසට අසු වුණා. බුදුරජාණන් වහන්සේ බොහොම උපක්‍රමශීලීව මේ බමුණාට ගාථා කීපයක් පුරුදු කළා. මොනවද පුතේ ගාථාවල අන්තර්ගත වුණේ? අන්තර්ගත වුණේ කළගුණ නොදන්නා පුතුන් පියෙකුට සලකන හැටි. කළගුණ නොදන්නා පුතුන් පියෙකුට සලකන හැටි අන්තර්ගත වෙච්ච ගාථා ටිකක් පුරුදු කරලා බමුණාට උපදෙස් දුන්නා මේ
දරුවන් සහ අනිත් පිරිස් රැස්ලා ඉන්න තැනක ප්‍රසිද්ධිය මේ ගාථා ටික කියන්නේ කියලා. ඉතින් එහෙම අවස්ථාවක මේ ගාථා ටික මේ බමුණා කිව්වා. අවසානයේ මේ දරුවන් මහත් වූ ලැජ්ජාවටපත් වුණා. පස්සේ මේ අසරණ වෙච්ච තාත්තව නිවසට කැඳවගෙන ගිහිල්ලා හොඳටම උපස්ථාන කරන්න පටන් ගත්තා. ඒ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය නේද දුවේ පුතේ. ඒ වගේ තවත් අවස්ථාවක් ගැන මම ඕගලන්ට මතක් කරලා දෙන්නයි මේ සූදානම. අංග විකල සැඩොල් දරුවාට පිහිටවීමේ කතාව. ඕගොල්ලෝ දන්නවනේ දුවේ පුතේ සවැත් නුවර හිටියා මසුරු සිටුවරයෙක් නේද? මසුරු සිටුවරයෙක් හිටියා ආනන්ද කියලා. මේ මසුරු සිටුවරයා මිය ගිහිල්ලා පස්සේ ඊළඟ භවයේදී ඉපදුනේ සැඩොල් කුලයක. තාම දුගී දුප්පත් කුලයක. මේ සැඩොල් කුලයකත් නිකම්ම නෙමෙයි අංග විකල දරුවෙක් විදියට. ඉතින් මේ විදිහට අංග විකල භාවය ලබන්න අපි පෙර කරපු අකුසල කර්ම අනිවාර්යයෙන්ම බලපානවා. ඉතින් මෙහෙම අංග විකල දරුවෙක් වෙලා මේ විදිහට ඉපදිලා මේ සැඩොල් දරුවා හිඟමනේ තමයි ඉතින් යන්නේ. හිඟමනේ ගිහිල්ලා Tamanට අවශ්‍ය කෑම බීම හොයාගන්නවා. මේ විදිහට එක ගමනක් මේ අංග විකල දරුවා යනවා තමන්ගේ පළමු අත්භවයේ හිටපු සිටු නිවසට. එතකොට ඒ සිටු නිවසේ සිටුවරයා වෙලා හිටිය මුලසිරි කියලා තමන්ගේ පුත්‍රයා. පෙර අත්භවයේ. ඉතින් දැන් මුලසිරි පුත්‍රයාගේ සේවකයෝ මේ අංගවිකල සැඩොල් දරුවාව දැකලා මොකද කරන්නේ? තලා පෙලා ගහලා බැනවැදලා කසල ගොඩට විසි කරලා දානවා. මුලසිරි සිටු පුත්‍රයාගේ උපදෙස් පරිදි. මේක දැක්ක අපේ මහා කාරුණිකයන් වහන්සේ. මහා කාරුණිකයන් වහන්සේ වැඩම කරලා කරුණු පැහැදිලි කරලා දීලා මේ පෙර අත්භවයේ ඔබගේ පියාණන් වහන්සේ ආනන්ද සිටුවරයා කියලා පෙන්වලා දීලා ඒක ඔප්පු කරවලා අන්තිමට හංගවලා තිබ්බ නිදානයක් පවා පෙන්වනවා. අන්තිමට මොකද කරේ? මේ මුලසිරි සුදු පුත්‍රයා තෙරුවන් සරණ ගිහිල්ලා මේ අසරණ සැඩොල් දරුවාට සැලකී දක්වන්න පටන් ගත්තා. හොඳයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සරණ මං කියවනේ හැමෝටම පොදුවේ බෙදා හරිනවා කියලා. උන්වහන්සේගේ සමානාත්මතා ගුණය එතනදී පුරුෂ පාර්ශවයේද කාන්තා පාර්ශවයේද කියලා වෙනසක් දැක්වියේ නැහැ. ඇත්තටම දුවා පුතේ අද අපි මේ කාන්තා නිදහස ගැන දැන් මේ වීඩියෝව නරඹන දුවරු මෙතන ඉන්නවා. ඉතින් ආදරණීය දුවේ කාන්තා නිදහස ගැන ඔබගේ වැඩිහිටියන් මේ කාලේ වුණත් කතා කරනවා. ඇත්තටම කාන්තා නිදහස පළමු වරට ලෝකයට හඳුන්වලා දුන්නේ අපගේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ කියන දේ ඔබ මතක තබා ගත යුතුයි. කොහොමද පුතේ ඒක ආරම්භ කළේ? බුදුරජාණන් වහන්සේව හදා වඩාගත් සුළුමව මහා ප්‍රජාපති ගෞතමී දේවිය භික්ෂුණී ශාසනය ආරම්භ කරන්න ඉල්ලා සිටි අවස්ථාවේදී උන්වහන්සේ පළමු වරට කැමැත්ත ප්‍රකාශ කළේ නැහැ. නමුත් ආනන්ද හාමුදුරුවන්ගේ ඉල්ලීම් පරිදි බුදුරජාණන් වහන්සේ කරුණු කාරණා තේරුම් කරලා දීලා ගරු ධර්ම 8ක් පනවලා භික්ෂුණී ශාසනය ආරම්භ කරන්න අවසර දුන්නා. එතනින් තමයි කාන්තා නිදහස කියන දේ ලොවට පෙන්වලා දුන්නේ. හොඳයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට කාන්තාවන්ට නිදහස දීලා විතරක් නැවතුනේ නැහැ. අසරණ වෙච්ච කාන්තාවන්ට පිහිට වෙන්න ඉදිරියට වැඩම කළා. ඒ විදිහ අසරණ වෙච්ච කාන්තාවක් තමයි රජ්ජුමාලා කියන්නේ. රජ්ජුමාලා කියන්නේ දුවේ පුතේ කුඩා කල ඉඳන්ම මිගාර සිටුවරයාගේ මාලිගාවේ දාසිකම් කළපු කාන්තාවක්. පොඩි කාලේ ඉඳන්ම එයා දාසියක් විදියට තමයි මේ මාලිගාවේ වැඩ කරේ. ඉතින් පොඩි කාලේ නම් පොඩි වැඩ තමයි දුන්නේ. පොඩි වුණත් පොඩි ළමෙක්ට ගෙන් ගන්නවට වඩා වැඩි වැඩක් එයාගෙන් ගත්තා. හැබැයි එහෙම වැඩ ගන්න අතරතුරේ නිකන් හිටියේ නැහැ. සිටු දේවිය
මේ මාලා ඒ කාලේ මාලා කියලා හැඳින්වුවේ මේ මාලාට අඩක් තේට්ටම් කරන්න පටන් ගත්තා. පුංචි වරදකට පවා ගුටි බැට දෙන්න පටන් ගත්තා. නැති වැරදි හොයා අඩක් තේට්ටම් කරන්න පටන් ගත්තා. ඉතින් ක්‍රමක්‍රමයෙන් මේ මාලා තරුණ වියටපත් වෙනකොටත් ඒ දුන්න ඒ පවරා දුන්න වැඩ තව තවත් වැඩි කළා. දැන් කලින් නම් කුස්සියේ වැඩ විතරයි කර හිටියේ. පස්සේ කුස්සියේ වැඩ මාලිගාව පිරිසිදු කිරීම වැඩ පමණක් නෙවෙයි දියගෙන ඒම ගඟට ගිහිල්ලා දියගෙන ඒම පවා පැවරුවා මේ මාලාට. ඉතින් මාලාත් තමන්ගේ ස්වාමි දියණියට ස්වාමි පුත්‍රයාට කීකරුව කියන්නේ අනට කීකරුව මේ හැම වැඩක්ම කළා. හැබැයි ස්වාමි දියණිය මේ මාලාව රිස්සුවේ නැහැ. මාලා කියන්නේ හොඳ රූමත් තරුණියක්. හොඳ කේශ කලාපයක් තිබ්බ හොඳ රූමත් තරුණියක්. ඉතින් සිටු දේවිය දකින දැන පහර දෙන්න පටන් ගත්තා. මෙහෙම පහර දෙන එක් දවසක සිටු දේවිය මොකද කළේ? මාලාගේ මේ තිබ්බ කේශ කලාපය කැපුවා. අර මේ කේශ කලාපයේ රූමත් භාවයත් ඉවස ගන්න බැරුව මේ සිටු දියණියට. පස්සේ දැන් කේශ කලාපය සම්පූර්ණයෙන්ම ඉවත් කරා. දැන් සිටු දියණිය කල්පනා කරනවා දැන් ඉස්සර නම් කේශ කලාපයෙන් අල්ලලා පහර දෙන්න පටන් ගත්තේ. දැන් කේශ කලාපයක් නැහැ. ඒක නිසා මාලාගේ ගෙලේ රැහැනක් දැම්මා. පටියක් දැම්මා. මේ ගෙලේ මාලයක් දාපු නිසා මාලා රජ්ජු මාලා කියලා ප්‍රසිද්ධ වුණා. ඉතින් මේ රජ්ජු මාලා දැන් මම කිව්වනේ අර දියගෙන ඒමටත් පැවරුවා කියලා. ගඟට ගිය එක දවසක මෙයා ගඟෙන් අර පේනවනේ අර අපිට දිය මතින් අපේ මූණ පොඩ්ඩක් බලන්න පුළුවන්නේ. මෙයාගේ මූණ බලනකොට මෙයාගේ විකෘති ස්වභාවය මේ රජ්ජුමාලා දැක්කා. ඒකෙන් ගොඩක් කම්පාවටපත් වුණා. පස්සේ රජ්ජුමාලා කල්පනා කරා තමන්ගේ ජීවිතය නැති කරගන්න ඕනි කියලා කැලේට ගියා. ගිහිල්ලා ගෙලවැළලාගෙන මරණයටපත් වෙන අවස්ථාවේදී රජ්ජුමාලාට බුදුරජාණන් වහන්සේ පිහිට වුණා. බොහොම කාරුණික වදනින් රජ්ජුමාලාව ආමන්ත්‍රණය කළා. පසුව රජ්ජුමාලා තෙරුවන් සරණ ගිහිල්ලා අවසානයේ සිටුතුමාගේ අවසරය මත පැවිදි උපසම්පදා ලැබලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් අර විදිහට තමන්ගේ ජීවිතය ඝාතන තමන්ගේ දිවි නසා ගන්න, දිවි තොර කරගන්න කල්පනා කරපු රජ්ජුමාලාට ඒ අයවෙන් බුදුරජාණන් වහන්සේ පිහිට වුණා. ඒ වගේ තවත් අසරණයටපත් වෙච්ච කාන්තාවක් තමයි දුවේ පුතේ පටාචාරා කියන්නේ. මේ පටාචාරා කතා පොත ගොඩාක් ප්‍රසිද්ධයි. ඔයගොල්ලෝ පුංචි කාලේ ඉඳන්ම අහලා තියෙන කතා පොතක්. ඒ නිසා මම දීර්ඝව මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කාලය සීමා සහිත නිසා. ඉතින් පටාචාරා කියන්නේ බොහොම සැප සම්පත් විඳින්මින් හිටිය සිටු දියණියක්. පස්සේ දෙමාපියන්ටත් හොරෙන් දෙමාපියන්ගේ බස්වලට අකීකරුව තමන්ගේ මාලිගාවට පැමුණුණු දරපලන්න ආපු පුද්ගලයෙක් එක්ක පැනලා ගිහිල්ලා විවාහ වෙලා අවසානයේ පළමු දරු ප්‍රසූතිය කරලා දෙවනි දරු ප්‍රසූතිය කරන්න තියෙද්දි තමන්ගේ දෙමාපියන් බලන්නේ යන අතරතුර බොහෝම කනගාටුදායක සිදුවීම් සමුදායකට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච කාන්තාවක්. මුලින්ම තමන්ගේ ස්වාමි පුරුෂයා සර්පෙක් දෂ්ට කළා ඝාතනය වෙනවා. ඊට පස්සේ තමන්ගේ දරුවන් දෙදෙනා ගඟෙන් එතර කරන්න යද්දී පළවෙනි දරුවා ඒ කියන්නේ චූටි අතදරුවාව උකුස්සෙක් විසින් දැහැගෙන යනවා. දෙවනි දරුවා ගඟට වැටිලා ගඟේ සැඩපහරට අහු වෙලා ගසාගෙන යනවා. එහෙම වෙලා ගඟෙන් ඈතර වෙලා තමන්ගේ දෙමාපියන් වෙත එද්දී දෙමාපියන් සහ තමන්ගේ සහෝදරයා එකම චිතකයක දැල් වෙනවා. ඉතින් තමන්ගේ ස්වාමි පුරුෂයා, දරුවන්, දෙමාපියන්, සහෝදරයා ඒ සියලුම දෙනාගේ මේ මරණයෙන් ඉතාම ශෝකයටපත් වෙච්ච පටාචාරා තමන්ගේ ඇඳිවතද නැතුව වීදි පුරා දුවන්න පටන් ගන්නවා උමතු කාන්තාවක් විදිහට. ඉතින් අවසානයේදී බුදුරජාණන් වහන්සේ වෙත එනවා. බුදුරජාණන් වහන්සේ වෙත ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ එකම වදනයි ප්‍රකාශ කරන්නේ නැගණියනි සිහිය උපදවා ගන්න කියලා. එතනින්ම පැහැදුණු පටාචාරය අවසානයේ බුදුන් සරණ යනවා. බුදුන් සරණ ගිහිල්ලා
මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒ කතාවත් හරි අපූර්ව කතාවක්. නමුත් මේ කාල වේලාව නෙමෙයි දුවේ පුතේ පොඩ්ඩක් හොයලා බලන්න අර පොළවට දාපු දිය බිඳක් දැකලා ඒකෙන් ධ්‍යාන උපදවාගෙන ඊට පස්සේ පහන් සිල නිවී ගිය දිහා බලලා මේ රහත් භාවයට පත් වුණු පටාචාර අවසානයේ බුද්ධ ශාසනයේ විනයදර භික්ෂුණීන් අතර අග්‍රස්ථානයට පවාපත් වෙනවා. හොඳයි. ඊට පස්සේ කිසා ගෞතමිය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබූ තවත් කාන්තාවක්. තමන්ගේ මලදරුවා අතේ තියාගෙන බුදුරජාණන් වීදි පුරා යන හැමෝගෙම මේ මලදරුවා බේරා දෙන්න කියලා. අවසානයේ බුදුරජාණන් වහන්සේ අසලට එන්නේ. බුදුරජාණන් වහන්සේ අසලට ආපු කිසා ගෞතමිය ඉල්ලා සිටිනවා භාග්‍යවතුන් වහන්සේ මගේ දරුවා බේරා දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අනුදැන වදාළන්නේ මොකක්ද? කිසා ගෞතමිය නොමලගේකින් අබමිටක් රැගෙන එන්නේ එහෙම આવොත් මම ඔබගේ දරුවාව බේරලා දෙනවා කියලා. නමුත් කිසා ගෞතමියට කිසිම ගේකින් ඒ කියන්නේ කිසිම නොමලගේකින් අබමිටක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. අවසානයේදී හැමෝම මේ විදිහට මරණයටපත් වෙනවා කියලා තීරුම් අරගෙන බුදු සරණ යනවා කිසා ගෞතමිය. දැන් මේ විදිහට මේ අපගේ අමාමෑණී බුදුරජාණන් වහන්සේ 80 වන විය තෙක්ම ලෝකානුකම්පාවෙන් ධර්මචාරිකාවේ යෙදෙනවා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාව වදාරන්නේ 80 වන වියේදී 80 වන විය වෙනකම්ම උන්වහන්සේ ධර්මචාරිකාවේ යෙදෙනවා. උදී ජනයාගේ හිතසුව පිණිස. ගම් නියම් ගම් බලා සැරිසරමින් සිව්වනක් පිරිසගේ හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ ධර්මචාරිකාවේ යෙදෙනවා. මේ ධර්මචාරිකා තුළ උන්වහන්සේ වැඩි වශයෙන්ම දේශනා කරන්නේ සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා වැඩිීමේ අනුසස්. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ අවසාන වස් කාලය බේලුව නම් ගමේ ගත කරන්න උන්වහන්සේ තීරණය කරනවා. ඒ එන අතරතුරේ ඔබ දන්නවා විශාලා නුවරදී අම්බපාලී නගර ශෝභනීය පව බුදුරජාණන් වහන්සේට අඹ වෙනක් පූජා කරනවා. මේ අවසාන වස් කාලයේ බේලුව ගමේ ගත කරන සමයේදී උන්වහන්සේට දරුණු උදරාබාධයක් ඇති වෙනවා. ඉතින් ඒකෙන් බොහෝ පීඩාවටපත් වෙන බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දුකින් ඉන්නවා දැකලා ආනන්ද හාමුදුරුවන්ට හරිම කනගාටුයි. බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් ළඟින්ම හිටපු වික්ෂුන් වහන්සේනේ දුවේ පුතේ. ඉතින් ආනන්ද හාමුදුරුවන්ට හරිම දුකයි දැන් බුදුරජාණන් වහන්සේ දකින්නකොට. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගේ හැමතිස්සෙම හිත හදන්න තමයි කටයුතු කළේ. ඉතින් ආනන්ද හාමුදුරුවන්ට මේ මිනිස් ශරීරයේ තියෙන අස්තිරභාවය පිළිබඳව කරුණු පැහැදිලි කරලා දෙනවා. ඉතින් ওই විදිහට බේලුව ගමේ අවසාන වස් කාලයේ ගත කළා බුදුන් වහන්සේ සිය පරිනිර්වාණය සඳහා කුසිනාරා නුවර උපවර්තන සල්ලුවෙනට පැමිණෙනවා. ඉතින් ඔය උපවර්තන සල්ලුවෙනට පැමිණෙන අතරතුරේ දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ ඒ මග හමු වෙන හැමෝටම ධර්මයේ දේශනා කරන්න අමතක කරන්නේත් නැහැ. මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්ලුවෙනට පැමිණුණු බුදුරජාණන් වහන්සේ දැන් බොහොම වෙහෙසටපත් වෙලා පරිනිර්වාණය සිදුවන දවස වෙසක් පුන් 15ක පොහෝ දිනය ආනන්ද හාමුදුරුවන්ට කියන ආනන්දය මට දැන් හරිම වෙහෙසයි. මට තවත් ඉදිරියට ගමන් කිරීම අපහසුයි. ඒක නිසා මේ සල්ගස් දෙක අතර මට ආසනයක් පනවලා දෙන්න කියලා ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර සිටිනවා. ආනන්ද හාමුදුරුව සල්ගස් දෙක අතර ආසනයක් පනවනවා. බුදුරජාණන් වහන්සේ ඒ ආසනය මත සිංහ සෙයියාවෙන් වම් ශ්‍රී පාදය මත දකුණු ශ්‍රී පාදය තබා දකුණු ඇලයෙන් සිංහ සෙයියාවෙන් සැතපෙනවා. ඉතින් බුද්ධ පරිනිර්මාණය වෙන්න බොහෝම ආසන්නයි.
මල්ල රජදරුවන්ට මේක ආරංචි වෙනවා. මල්ල රජදරුවෝ තමන්ගේ බිසෝවරුන් පරිවාරයේ සමග පැමිණෙනවා බුදුරජාණන් වහන්සේ අසලට. ඇවිල්ලා කම්පා වෙනවා. දඹදිව් දලය පුරාවට බුද්ධ පරිනිර්වාණයේ පණිවිඩය ගලා යනවා. මිනිසුන් දසදහස් ගණනක් ඇදී එනවා බුදුරජාණන් වහන්සේ අසලට. හඬමින් වැළපෙමින් ඉන්නවා. පරිසරය පවා දුවේ පුතේ වෙනස් වෙනවා. අවසාන මේ අවස්ථාවේදී සුභද්‍ර කියලා හිටිය පුද්ගලයෙක් ටිකක් මහලු පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ අසලට එන්න උත්සාහ කරනවා. ආනන්ද හාමුදුරුවන්ගේ අවසර ඉල්ලනවා. මට කුඩා කාලේ ඉඳන්ම තිබ්බ ප්‍රශ්න වගේක් තියෙනවා. මට බුදුරජාණන් වහන්සේගෙන් දැනගෙන මේ සැක දුරු කරගන්න ඕන. ආනන්ද හාමුදුරුවෝ ඉඩ දෙන්නේ නැහැ. පළවෙනි පාර ඉඩ දෙන්නේ නැහැ. දෙවෙනි පාර ඉඩ දෙන්නේ නැහැ. නමුත් තුන්වෙනි පාර බුදුරජාණන් වහන්සේ සුභද්‍රට එන්න අවස්ථාව දෙනවා දුවේ පුතේ. ඉතින් සුභද්‍රගේ ඒ සිබ්බ සැක සංකා අවසානයේ දුරු වෙනවා. බුද්ධ ශාසනයේ අවසාන ශ්‍රාවකයා වන්නේ සුභද්‍ර. ඉතින් මේ අවස්ථාවේදී දුවේ පුතේ වහන්සේගේ පරිනිර්වාණය සිදු වෙන ආසන්නයි දැන්. අහස ගිගුම් දෙනවා. පරිසරයේ ඒ වෙනස බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙන්න යන්නේ කියලා ඒ පණිවිඩය දැන් මේ ලෝකයට පසක් කරන මොහොත පරසතු මදාරා වගේ දිව්‍ය මල් අහසින් පොළවට වැටෙනවා. මේ සල්ගසේ සල්මල් අකාලේ බිමට ඇදහැලෙනවා. බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙන්න යන්නේ දුවේ පුතේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගේ ගුණ පිළිබඳව රැස්වලා ඉන්න පිරිසට ඒ වෙලාවේ දේශනා කරනවා. ආනන්ද හාමුදුරුවන්ට කියන හිත හදාගන්න ආනන්දය. මේක තමයි ලෝක ස්වභාවය. ඇතිවන සියල්ල නැතිවන සුළුයි. කියලා බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය දේශනා කරනවා. මොකද්ද පුතේ අවසාන බුද්ධ වචනේ? බන්දදානි භික්ඛවේ ආමන්තයාමි. වෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මහණෙනි දැන් මම ඔබ අමතමි. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි. අප්‍රමාදීව කුසල් සම්පාදනය කරන්න. ඒ අවසාන බුද්ධ වචනය දුවේ පුතේ. ඒ විදිහට අවසාන බුද්ධ වචනය දේශනා කරපු බුදුරජාණන් වහන්සේ සංඥා වේදික නිරෝධේ නැගී සිට නේව සංඥා නා සංඥායතනාදී ප්‍රතිලෝම පිළිවෙලින් නැගී සිටිමින් ප්‍රථම ධානයට සමවදිනවා. ඉන් නැගී යලිත් ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ සමාපත්තියට උන්වහන්සේ සමවදිනා දුවේ පුතේ. චතුර්ථ ධානයේ නැගී වදාළ බුදුරජාණන් වහන්සේ අනතුරුව අනුපාදීශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදානවා. සාදු සාදු සාදු. ඒ බුද්ධ පරිනිර්වාණයයි දුවේ පුතේ. හොඳයි. මම ඔබට මේ ගිනහැර දැක්වේ බුදු සිරිතේ අවසාන 25 වසර. මේ පාඩම ශ්‍රවණය කිරීම තුළින් බුද්ධ චරිතයේ අවසාන 25 වසර පිළිබඳව ඔබ යම් දැනුමක් ලබා ගත්තා කියන විශ්වාසය මා තුළ තියෙනවා. තව තවත් මේ සම්බන්ධ කරුණු හදාරන්න දුවේ පුතේ. කරුණු අධ්‍යයනය කරන්න පොතපත කියවන්න. හොඳයි. පාඩම අවසන් කරන්නට මත්තෙන් මම පුංචි පැවරුමක් ඔබට ලබා දෙනවා. මොකක්ද මේ පුංචි පැවරුම? බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය, සාදි ගුණය ආදී ගුණ සමුදායන් අවසන් 25 වස තුලදීද නොඅඩුව ඉස්මතු වූ අයුරු නිදසුන් මගින් පහදන්න. මේ පැවරුම ඔබ විසින් සිදු කරලා දුවේ පුතේ මේ පහත දැක්වෙන ඊමේල් විද්‍යුත් තැපෑලට යොමු කරන්න. g10g10@dahamguru.lk. හොඳයි. ඉතින් දැන් මේ පාඩම මේ විදිහට අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පාඩම ඉදිරිපත් කරපු මම කොළඹ දිස්ත්‍රික්කයේ ඔන්ලයින් දහම් ගුරු පාසලේ තුෂාර සමන් කුමාර ගුරුතුමා. ඉතින් ඔබටත් මේ දහම් පාසල් ගුරු
අපේ වෙබ්සයිට් එක හරහා මේ සෑම පාඩමක්ම නැරඹීමට හැකියාවක් ලැබෙනවා දුවේ පුතේ dahamguru.lk. ඒ වගේම අවශ්‍යයි දැන් මේ පාඩම අවසන් කරන මොහොතේ සියලුම දරුවන්ට මම ප්‍රාර්ථනා කරනවා යහපත් හෙටක් උදා වෙන්න. ඒ වගේම තවත් අලුත් දවසකින් අපි අලුත් පාඩමකින් මේ ඔන්ලයින් දහම් පාසල සමගින් සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දුවේ පුතේ මේ වැඩසටහන සමග ඕගොල්ලන්ට දිගටම සම්බන්ධ වීමට අපේ YouTube නාලිකාවක් වෙනම තියෙනවා. ඒ වගේම අපේ dahamguru.lk කියන වෙබ් අඩවිය වෙත පිවිසෙන්න පුළුවන්. දහම් පාසල් ගුරු එකමුතුව කියලා YouTube නාලිකාවක් තියෙනවා. ඒ YouTube නාලිකාව ඔස්සේද ඔබට අපගේ මේ වීඩියෝ නැරඹීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ නරඹන ලංකාවාසී දහම් පාසල් ගුරුවරුන්ටයි මාගේ මේ පුංචි මතක් කිරීම. ඔබත් ශ්‍රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුව ඔන්ලයින් දහම් පාසල සමග සම්බන්ධ වීමට ඉගැන්වීම් කටයුතු කිරීමට කැමැත්තක් රුචිකත්වයක් දක්වනවා නම් අපිට කතා කරන්න. අපගේ දුරකථන අංකය 071 55 44 214. මම ආයි කියන්නම් 071 55 44 214. එහෙම නැත්නම් අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන් www.dahamguru.lk කියන එක. හොඳයි. එහෙනම් නැවත දවසකින් අපි හමු වෙමු. සියලුම දෙනාට තෙරුවන් සරණයි.